नमस्ते। हिंदी माई फेवरेट में आप सभी का हार्दिक स्वागत है. हिंदी माई फेवरेट වලින් අද අපි කතා කරන්න යන්නේ පාඩමක් ගැන නෙවෙයි. අද අපි කතා කරන්න යන්නේ ප්‍රාථමික. මෙතෙක් ඔයා ප්‍රාථමික හින්දි කියලා ඉගෙනගත්ත මේ සිලබස් එකට අදාළ පේපර් එකක් තමයි අද අපි සාකච්ඡා කරන්න යන්නේ. ප්‍රාථමික එක්සෑම් එකට දෙන පේපර් එක කොයි විදිහටද තියෙන්නේ, මොන විදිහටද අපිට ඒකට උත්තර ලියන්න තියෙන එක ගැන අද අපි සාකච්ඡා කරනවා. මේ තියෙන පේපර් එක 2020 එක්සෑම් එකට දුන්න පේපර් එක තමයි මේ තියෙන්නේ. මුලින්ම තියෙනවා දක්ෂිණ ಭಾರತ್ හින්දි ප්‍රචාර සභාවේ ඇඩ්‍රස් එක දීලා තියෙනවා. සහ මෙතන තියෙනවා පරීක්ෂා ක්‍රම සංඛ්‍යා කියලා එකක්. මේක ඔයාට හම්බෙන්න රෝල් නම්බර් එක ඔයා මේකට ඇප්ලයි කරාට පස්සේ ඒගොල්ලෝ දෙන ඔයාට රෝල් නම්බර් එකක්. මේ රෝල් නම්බර් එක මෙතන ලියන්න තියෙන්නේ. ඒත් එක්කම ප්‍රාථමික කියලා දීලා තියෙනවා. කාලය තියෙනවා පැය 2:00මාරක් කියලා දාලා තියෙනවා. කොහොමද මේක හින්දියෙන් කියන්නේ? සමය කියන්නේ වෙලාවට. 2.5 घंटे. ඕකේ. ඊට පස්සේ තියෙනවා ඔයා විභාගයට ඉස්සරලාම ඇප්ලයි කරද්දී name of the center. ඔයාගේ සෙන්ටර් එකේ නම තමයි ලියන්න තියෙන්නේ. ඔයා කැන්ඩි වලින් ඇප්ලයි කරා නම් කැන්ඩි කියලා දාන්නේ. කැන්ඩි ශ්‍රී ලංකා. Translation in. මේකෙදී ස්පෙෂල් දෙයක් තියෙනවා. ඔයා දැන් දන්නවා ප්‍රාන්තීය භාෂාවේ ලිඛිතය කියලා ප්‍රශ්නයක් ආවොත් ඔයා ලියන්නේ සිංහල භාෂාවෙන් නෙවෙයි. ඔයා ලියන්නේ තමිල් එහෙමත් නැත්නම් ඉංග්‍රීසි වලින්. ගොඩක් අය මේක ලියන්නේ ඉංග්‍රීසි කියන මීඩියම් එකේ. ඔයා ඉංග්‍රීසි කියලා මෙතන ලිව්වා නම් ඔයාට මේ පේපර් එකේ කිසිම තැනක ඔයා තමිල් දන්නවා කියලා තමිල් වලින් උත්තර ලියන්න බෑ. ඒ වගේම තමයි ඒ කියන්නේ පැත්තත්. ඔයා ඇප්ලිකේෂන් එක ෆිල් කරද්දී ඔයා නම දුන්නේ කොයි විදිහටද? ඒ නම මෙතන ඔයාට ලියන්න ඕන. ලියන්න තියෙනවා. ඊට පස්සේ තියෙනවා නෝටිස් එකක් දීලා සූචනා කියන්නේ නෝටිස් එකක්. මේ නෝටිස් එකේ දීලා තියෙනවා ඔයා මේ පේපර් එකේ කොහොමද ලියන්නේ කියන එක ගැන. මේකේ අනිවාර්යෙන් දීලා තියෙනවා තමන්ගේ නම ලියන්න කියනවා. ඔයා ට්‍රාන්ස්ලේට් කරන භාෂාව ලියන්න කියනවා. තමිල්ද ඉංග්‍රීසිද කියන එක. ඒ වගේම ඔයාගේ සෙන්ටර් එකේ නම, කේන්ද්‍රයේ නම මෙතන ලියන්න කියනවා. අනිවාර්යෙන් ලියන්න කියලා කියනවා. අවශ්‍ය ලිඛිතය කියලා කියන්නේ අනිවාර්යෙන් ලියන්න. උත්තර පුස්තිකා කියලා කියන්නේ මේ ඔයාට මේ පේපර් එකේම තමයි කරලා දෙන්න තියෙන්නේ. ඊට මේ ආන්සර් ෂීට් එකේ ඔයා කොළ ඉරලා ගන්න බෑ. ඔයාට එහෙම අයිතියක් නෑ. මේකේ සඳහන් කරලා තියෙනවා පාඩනා नहीं පාඩනා चाहिए කියලා දාලා තියෙනවා. ඒ වගේම ඔයා මාතෘභාෂාව ඔයාගේ මදර් ටං එක වෙනුවට ඔයා මදර් ටං එක ඔයා අනුවාද කරනවනේ. ඒ ප්‍රශ්න හැර සියලුම ප්‍රශ්න ඔයා හින්දියෙන් දෙන්න ඕනේ. කියන්නේ ඔයා මෙතන අර ට්‍රාන්ස්ලේෂන් ඉන් කියලා අර ප්‍රාන්තීය භාෂාවේ අර්ථ ලිඛිතය කියන ප්‍රශ්න හැර අනිත් සියලුම ප්‍රශ්න වලට උත්තර ඔයා දෙන්න ඕනේ කොහමද? හින්දියෙන්. හරිද? ඔයාට ඔයාගේ මදර් ටං එක කියලා කියන ඉංග්‍රීසි වලින් හෝ තමිල් වලින් ලියන්න පුළුවන්. ඒ අදාළ ප්‍රශ්නේ විතරයි. එතන ප්‍රාන්තීය භාෂාවේ ලිඛිතය කියලා කියන ප්‍රශ්නෙට විතරයි. උදාහරණයක් විදිහට තමිල්නාඩු කෙනෙක් නම් ලියන්නේ එයාගේ මාතෘභාෂාව තමිල් නිසා තමිල් වලින්. හරිද? ඕකේ. ඊට පස්සේ තියෙනවා පැන්සලෙන් සහ රතු පෑනින් ඔයාට මේකේ උත්තර ලියන්න බෑ. ශිෂ්‍යයෙක් නම් ඔයාට පැන්සලෙන් සහ රතු පාට තින්තෙන් ඔයාට මේකේ මුකුත් ලියන්න නැහැ. ඒ වගේම තියෙනවා දීලා තියෙන මේ ප්‍රශ්න වලට උත්තර තියෙනවනේ. මේ උත්තර මේ පොතේම ලියන්න කියනවා. වෙන කොළ ලියන්න නැහැ. ගොඩක් වෙලාවට ඔයාට කොළ මදි වුණොත් ඔයාට කොළ එකතු කරලා ලියන්න පුළුවන්. අමුණලා ලියන්න පුළුවන්. ඒ හැර ඔයාට වෙන කොළවල ලියන්න බෑ. ඒ කියන්නේ මේ පේපර් එකේම තමයි ඔයාට ලියන්න තියෙන්නේ. ඒත් එක්කම දීලා තියෙනවා ඔයාට සමහර ප්‍රශ්න වල දීලා තියෙනවනේ තෝරගෙන ලියන්න. ඒ තෝරගෙන ලියන්න තියෙන 4ක් නම් ඔයා ඒ 4ක් විතරයි ලියන්නේ. ඒ වගේම අදාළ ප්‍රශ්නෙට උත්තරේ අදාළ ප්‍රශ්නෙට කෙලින් තමයි ලියන්නේ. කියන්නේ දෙවෙනි පේලිය, තුන්වෙනි පේලිය කියලා එහෙම ලියන්න බෑ. මම ඒක පැහැදිලි කරන්නම් පේපර් එකේදී. ඊට පස්සේ ඔයාට මේ පේපර් එකේදී සෆායිකේ අංක කියලා මේ කොටස ඔයාට යූස් කරන්න නෑ. ඔයාට මේ කොටස කිසි දෙයක් ලියන්න නෑ. මේක දීලා තියෙන කාටද? පරීක්ෂකගේ උපයෝගාර්ථ කියලා ලියලා තියෙනවා. ඒ කියන්නේ මේක යූස් කරන්නේ කාටද? කාර්යාලයේ ප්‍රයෝජනය සඳහා කියලා අපි දැකලා තියෙනවානේ. ඒ වගේම මේ පරීක්ෂකයා කියන්නේ ඔයාගේ පේපර් එක බලන කෙනාගේ
තමයි මේක දීලා තියෙන්නේ මේ කොටස. මේක ඔයාට අදාළ නැහැ. මේ තියෙන සපායිකේ අංක කියලා දීලා තියෙනවා. ඔයාගේ පිරිසුදුකමට, ඔයාගේ හෑන්ඩ් රයිටින්, ඔයාගේ පිරිසුදුකමට ලකුණු 5ක් ඔයාට දෙනවා. මේ 5න් කීයක් ඔයාට හම්බ වෙනවද කියලා ඔයා තමයි දන්නේ. ඔන්න 100ට ගණන් හදලා මෙතන ලකුණ ඊට පස්සේ දානවා. මෙතනත් දීලා තියෙනවා ඔයාගේ පේපර් එක බලන කෙනාට කරුණු 3ක්. මොනවාද? රතු පෑනෙන් අනිවාර්යෙන් චෙක් කරන්න ඕනි කියන එක දාලා තිනවා. ඊට පස්සේ අංක එකතු කරනවා. ඒ අංක කියලා කියන්නේ මාක්. අංකෝන් का जोड़. ඒ කියන්නේ අංක ටික එකතු කරනකොට ලකුණු ටික එකතු කරනකොට අවධානයෙන් දෙන්න කියලා කියන අවධානයෙන් යුතුව එකතු කරන්න කියලා තියෙනවා. ඒ වගේම ප්‍රශ්න වලට අදාළ මාක්ස් ටික අදාළ ස්ථාන දාන්න ස්ථානේ දාන්න කියලා තියෙනවා. කියන්නේ ප්‍රශ්න හැටියට මෙන්න මෙතන තමයි ඔයාගේ පේපර් එකේ ලකුණු වැටෙන්නේ. ඕකේ. මෙතන පරීක්ෂකගේ හස්තාක්ෂර කියලා කියන්නේ මේ පේපර් එක බලන අයගේ අත්සන. ඕකේ. මේ තියෙන්නේ නම් අපේ ප්‍රාථමික පේපර් එක. ඔන්න පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ විදිහට අපි යනවා. කොහොමද? पहला प्रश्न है किन्हीं 5 प्रश्नों के उत्तर एक एक वाक्य में लिखिए. 5 ඔන්න ප්‍රශ්න කොහොමද තියෙන්නේ? කින්හි කිසියම් කියන එක. කිසියම් කියන්නේ ප්‍රශ්න 5කට කිසියම් හෝ ප්‍රශ්න 5කට උත්තර एक एक वाक्य में लिखिए කියලා කියන්නේ එක එක වාක්‍යයෙන් ලියන්න කියලා කියන්නේ. කියන්නේ වාක්‍ය එක ප්‍රශ්නෙට 10ක් විතර ලියන්න එකයි ලියන්නේ. හරිද? මුලින්ම තියෙනවා ඔයාට මේ ප්‍රශ්න 8ක් මේකේ දීලා තියෙනවා. හැබැයි ඔයාට 5යි ලියන්න තියෙන්නේ. 5ට වැඩිය ඔයා ලියලා ඔයාගේ කාලේ නැස්ති කරගන්නවට වඩා හොඳයි. ඔයා 5ක් ලියලා ඒ කාලේ ඔයාගේ කරෙක්ෂන් කරගන්න, ඔයාගේ අඩුපාඩු චෙක් කරගන්න, ඒ කාලේ ඉතුරු කරගන්න. මුලින්ම තියෙන ප්‍රශ්නේ තමයි ये क्या है කියලා. මතකද මේ පළවෙනි පාඩමේ අපි 1 ඉඳලා 20ක් ප්‍රාථමික හින්දි කියන ප්ලේලිස්ට් එකේ තියෙනවා. එක දිගට අපි 1 ඉඳලා 20ක් පාඩම් කරා. මේ 20 කීවෙනි පාඩමද? ඔයා සමහර විට මේ උත්තර ටික ලියාගෙන ඇති. මම මුලින්ම කියලා දීලා තියෙනවා මේ ප්‍රශ්න තුනෙන් එකක තමයි අහන්නේ කියලා. මොන ये क्या है කියලා තිබුණොත් උත්තර කිහිපයක් තිබුණා. ඔන්න මම එක උත්තරයක් කියනවා ये कलम है කියලා. ඔයා ලියනකොට තව දෙයක් මේ තියෙන රූලනේ. එතකොට අපි උත්තරේ ලියන්න ඕනේ මෙන්න මේ විදිහට. यह कलम है. ඔන්න මම එක උත්තරයක් ලිව්වා ये कलम है. මේ විදිහට තමයි ඔයා උත්තරේ ලියන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම ලියන්න බෑ ඔයාට. यह कलम है කියලා ලියන්න නැතුව එහෙම ලියන්න නැතුව මේ විදිහට ලියන්න. ये कलम है. හරිද? हाथ में क्या है කියනකොට මේ ප්‍රශ්නේ තිබුණේ දෙවනි පාඩමේ. දෙවනි පාඩමේ තිබුණා උත්තරේ ඔයා දන්නවා. हाथ में අතේ මොකද්ද තිබුණේ? පෑනක්. ඔයා එහෙනම් මේක මේ විදිහට ලියන්න ඕනේ. මේ පේජේ. ඔයා මෙන්න මෙහෙම දෙයක් කරන්න බෑ. හිතන්න ඔයා දැන් මේක ලියද්දි මේක වැරදුනා. ඔයා දැන් මේක කපනවා. ඊට පස්සේ මේකේ උත්තරේ මේ පේලිය ලියන්නේ නැහැ. ඔයා මේකේ උත්තරේ කොහොම හරි කරලා මේ පේලියෙම ලියන්න ඕනේ. හරිද? මේ දෙවෙනි පේලියට එහෙම අදාළ ලියන්න බෑ. එහෙම අරන් ලියන්නේ නැහැ. සමහර කට්ටිය එහෙමත් කරනවා. මේකට ඔයා උත්තරේ ලියන්නේ නැහැ. තුන්වෙනි එකට ඔයා උත්තරේ ලියනවා. හිතන්නකො මේකට ලියනකොට වැරදුනා. ඔයා ඒකේ උත්තරේ මෙතන ලියනවා. එතකොට හරියට පෙනුනොත් පෙනෙන්නේ කොහමද? මේකේ උත්තරේ මෙතන ලියලා තියනවා වගේ තමයි පේන්නේ. එහෙම කරගන්න යන්න එපා. මේ විදිහට ලියන්න. ඊට පස්සේ දෙනවා කුත්තා කහා හේ. මේ වචනේ මේ ප්‍රශ්නේ තිබුණේ මොන පාඩමේද? තුන්වෙනි පාඩමේ අභ්‍යාසවල තියෙනවා. දැන් ඔයා රෙඩි වෙලා ඉන්න හින්දා මට ප්‍රශ්නයක් නෑ. ඔයා දන්නවා. दूध कैसा है? दूध कैसा है කියන එක තිබුණේ 5 වෙනි පාඩමේ. दूध hotද නැත්නම් coolද කියලා දාලා තිබුණා එකේ. भूपाल क्या कहता है? උත්තරේ මෙතන ලියන්න තියෙන්නේ. මේ විදිහට අපේ පළවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න කීයක් තියෙනවද? 5යි 6යි 7යි 8යි 9යි 10ක්ම තියෙනවා. මේ 10න් 5කට විතරයි උත්තර ලියන්න තියෙන්නේ. ඔන්න विजय क्या खाता है? तुम्हारा नाम क्या है? अशोक कब चेन्नई से वापस आएगा? आपके घर के पीछे क्या है? दोस्त के घर में क्या क्या है කියලා ඔන්නම ප්‍රශ්න 10ක් දීලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නෙට අදාළව ඔයා එකෙන් ලියන්නේ
5ක් විතරයි. මෙතන highlight කරලාම දාලා තියෙනවා 5 කියලා. වැඩි ලියලා ලකුණු කපා ගන්න නැතුව තියෙන ගාන ලියන්න. ओके. दूसरा प्रश्न देखिए. देवनी प्रश्न බලන්න. दूसरा प्रश्न है किन्हीं चार को अक्षरों में लिखिए. මෙතන තියෙන්නේ මොකද්ද? 4. 4යි ලියන්න තියෙන්නේ. ඊට වඩා ලියන්න බෑ. 8ක් දීලා තියෙනවා. बस 4 තමයි ලියන්න තියෙන්නේ. 4යි ලියන්න. අක්ෂරෝ මේ කියන්නේ හින්දි අකුරෙන් තමයි ලියන්න තියෙන්නේ. දැන් මේක ලියනවා නම් චේ. ඔය හරියට 1 ඉඳලා 50 වෙනකන් දන්නවා නම් හරියට මේ ඉලක්කම් ටික ඒ කියන්නේ මේ 1 ඉඳලා 50 වෙනකන් ඔයාලට තියෙන්නේ මම දීලා තියෙන 18 වෙනි පාඩමේ 20 වෙනි පාඩමේ තමයි මේ ටික මේ විදියට දීලා තියෙන්නේ. 1 ඉඳලා 30 වෙනකමුයි 31 ඉඳලා 50 වෙනකමුයි මේ පාඩම් දෙකේ මම ඔයාලට මේ ටික දීලා තියෙනවා. හරියට චේ කියලා ලියනකොට කොහොමද චේ කියලා ලියන්නේ? ඔයා චේ කියලා දැනගත්තා විතරක් මදි. චේ කියලා ලියන විදිහ දරගෙන ඉන්නත් ඕනි අකුරු. එක්සැම්පල් එකක් විදිහට මම ලියලා පෙන්නනවා. ඔයා චේ කියලා මේ විදිහට ලියන්න ඕනි. එහෙමත් නැත්නම් ච මේ විදිහට ලියන්නත් පුළුවන්. හරිද? මේ හරියට ඔයා ලියන එක බලගෙන ලියන්න ඕනේ. මේ චේ කියනකොට මෙහෙම චේ එහෙම ලියුවොත් එහෙම වැරදි. හරිද? හරියට ඔයා අකුරු ටික බලා ගන්න. লীලා ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ. මේකෙමුත් 4යි ඔයාලට ලියන්න තියෙන්නේ. 10ක් විතර ලියන්න 8ම ලියන්න නැහැ. ඔන්න ඔයාලට එතනින් ලකුණු කීයක් හම්බෙනවද කියලා ඔයාගේ පේපර් එක බලන එක්කෙනා මෙතන දානවා. ඊට පස්සේ අපි යනවා තුන්වෙනි පේපර් එකට. තුන්වෙනි प्रश्न. तीसरा प्रश्न है किन्हीं दो पद्यों का भावार्थ प्रांतीय भाषा में लिखिए. දැන් මේකේ නම් තියෙන්නේ දෙකක්. पद्यों का भावार्थ මේ දීලා තියෙන එකේ भावार्थ හැංගීම प्रांतीय भाषा में लिखिए කියලා කියන්නේ ඔයා පේපර් එකේ මුල ලිව්වේ මෙතන ඉංග්‍රීසි කියලා නම් ඉංග්‍රීසි කියලා ලියන්න ඕනි. එහෙම නැත්නම් තමිල් කියලා ලියුණා නම් තමිල් වලින් ලියන්න ඕනි. ඔයා තෝරගත්ත භාෂාවේ මෙතනින් ලියන්න තියෙනවා. ඉංග්‍රීසි වලින් ලියුවොත් ඉංග්‍රීසි වලින්ම ලියන්න ඕනේ. නැත්නම් තමිල් වලින්. මේකට අදාළ උත්තරේ මෙතන සාකච්ඡා කරනවද? ඔයාට මතකද මේ පාඩම නම? ජන්දා ඌංචා රහේ හමාරා කියලා නේද පාඩමේ නම උනේ? කවිපන්තියේ නම ඌංචා රහේ හමාරා. මේ පාඩම අපේ channel එකේ තියෙනවනේ. ඔයාලට බලන්න පුළුවන් මේ පාඩමේ මම කියලා දීලා තියෙනවා. ඒකේ පාඩම අවසානයේ කවිපන්ති අවසානයේදී ප්‍රශ්නයක් දීලා තියෙනවා. මෙන්න මේකේ තේරුම ලියන්න කෙනෙක්. ඒ ප්‍රශ්නෙට කියන්නේ ජන්ඩා උංචා රහේ හමාරා කියන කවිපන්තියට අනුව මෙන්න මේකේ තේරුම මම ඔයාට දීලා තියෙනවා ඉංග්‍රීසි වලින්ම. හොඳද? ඔයා ඒක ඒ විදිහට ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අදහස මේකේ සරල විදිහට එතන ලියන්නත් පුළුවන්. පාඩම අපි කරලා තියෙන්නේ. ඒත් එක්කම දැන් දෙකක්නේ ලියන්න තියෙන්නේ. सच्चा गुण जानो तुम बात कीमती मानो तुम जब अपना मुँह खोलो तुम मीठी बोली बोलो तुम. මේ පාඩම මතකද අපි කරපු? මේ පාඩමේ නම ලියලා කවුද ලිව්වේ කියලා කවියාගේ නමක් දාලා අපිට ලියන්න තියෙනවා. මේ පාඩම අපි කවිපන්ති වලින් කරපු තුන්වෙනි පාඩම තමයි මේ. ඒකින් කොටසක් තමයි මේ දීලා තියෙන්නේ. මේ වාඩ තියෙන්නේ ඒත් වීඩියෝ එක බලලා වීඩියෝ එකේ නම තමයි මීටි බෝලි බෝලෝ තුම්. මේක තමයි පාඩමේ නම වෙන්නේ. කවිපන්තියේ නම. ඔයාට පුළුවන් ඒකේ බලලා ඔයාගේ පාඩම පැහැදිලි කරලා තියෙනවා. ඔයාට පුළුවන් ඒ අදහස ලියන්න එතන දීලා තියෙන. ඒ වගේම මේක कितने सुंदर पंख है देखो पंख में कितना रंग है देखो रंग में कितना डंग है देखो नाच मनोहर इसका देखो කියලා තියෙනවා. මේක අපි කරේ මෝර් කියන පාඩමේ. මෝර් කියන පාඩමේ මේක තියෙනවා. ඔයාට ඒත් බලන්න ලියන්න පුළුවන්. මේ ප්‍රශ්නෙට 5ක් දෙනවා. මෙන්න මේ ප්‍රශ්නේ. ඒ කියන්නේ කවිපන්තියක් අරගෙන මේ කවිපන්තිය වලින් තේරුම ලියන්න තියෙන දෙකයිනේ.
මේ දෙකක් වෙනකොට අපිට 5ක් දෙනවා. 5න් 2ක් තමයි ලියන්න තියෙන්නේ. ඉතින් මේ දෙක අනිවාර්යෙන් ඔයා කවර් කරගත්තා නම් 1 2 3 4 කියන කවි පන්ති ටික හරියට කවර් කරගත්තා නම් ඔයාට මේ දෙකක් උත්තර ලියා ගන්න හැකියාවක් තියෙනවා. මේ බලන්න මේක දෙවෙනි පාඩමෙන් ගත්තා නම් මේක අරගෙන තිබුණේ තුන්වෙනි පාඩමෙන්. නම් මේක අරගෙන තිබ්බේ හතරවෙනි පාඩමේ. කියනවා පාඩම් 4ක් හරියට කවර් කරගත්තා නම් ඔයා මේකේ සම්පූර්ණ ලකුණු ටික අරගත්තා. හරිද? මේ පාඩම් ක්ලාස් වල නම් මම කරලා තියෙනවා. හැබැයි channel එකේ තාම දැම්මේ නැහැ. නමුත් ඉදිරියට වට බලා ගන්න පුළුවන්. දැනට ඔයා එක්සෑම් එකට තියෙන විදියට ප්‍රැක්ටිස් කර මේ සූදානම් වෙන්න. හතරවෙනි ප්‍රශ්නේ ඉදිරියේ තියෙනවා किसी एक दोहे का कंठस्थ रूप जोंका त्यों लिखिए. ඔන්න ඔයාට මතකද දෝහ කියලා අපි කරා. ශ්ලෝක වගයක් කරා. මතකද? මේ ශ්ලෝක අපි 6ක් කරා. කබීරදාස් කියලා කෙනෙක් කබීරදාස් කියන කවියාගේ දෙකකුයි රහීම් කියලා කෙනෙක්ගේ දෙකකුයි තුල්සිදාස් කියන කෙනෙක්ගේ දෙකකුයි දෙක ගානේ අපි කවි ටිකක් ඉගෙන ගත්තා. කබීරදාස්ගේ ඔයා මෙතන ඔයාලට මම ටිප් එකක් විතර දුන්නොත් මෙතනින් දැන් එකයිනේ ලියන්න තියෙන්නේ. 3ක් දීලා එකක් ලියන්න තියෙන්නේ. එහෙමනම් ඔයාට තේරෙනව නේද? එක කවියෙක්ගේ කවි දෙකම පාඩම් කරගත්තොත් ඔයාට මේ ලකුණ සප්ලයි කරගන්න පුළුවන් කියන එක. මේ කවි හරි ලස්සන හින්දා ඔයාට පුළුවන් මේ 6ම පාඩම් කරගන්න. එක්කෙනෙක්ගේ හරියට පාඩම් කරගත්තොත් ලියා ගන්න පුළුවන්. මෙතන තියෙනවා නේද ජෝන්කා ත්‍යෝන් කියලා. මේ අපි කතා කරලා තියෙනවා මේ කවි හින්දියෙන් නෙවෙයි තියෙන්නේ. හින්දි අකුරෙන් උනාට හින්දි වචන නෙමෙයි. මේවට කියනවා වෙනම භාෂාවකට කියනවා කිචඩි භාෂා කියලාත් කියනවා. ඔයාට පාඩමේ දීලා තියෙන විදියට හරියට මේ විදියට ඉස්පිලි පාපිලි හරියට මේ විදියට දාගන්න ඕන. එහෙම නැත්නම් ඔයා මේ කෙටි ඉස්පිල්ල නෙවෙයි දීර්ඝ ඉස්පිල්ල දාගෙන එහෙම හදන්න යන්න බෑ. එයා අපිට දීලා තියෙන විදියටම ලියන්න ඕනේ. මේ ටික අපි කරලා තියෙන නිසා. පස්වෙනි ප්‍රශ්නට આવොත් එහෙම किन्हीं तीन का अर्थ प्रांतीय भाषा में लिखिए. ඔන්න දැන් ප්‍රාන්තීය භාෂා කියලා මම දැන් කිව්වනේ. ඔයා තෝරගත්ත ඉංග්‍රීසි කියලා පේපර් එකේ මුලින්ම ඔයා දකුණු කොනේ මුලින්ම ලිවන ඉංග්‍රීසි කියලා ට්‍රාන්ස්ලේෂන් ඉන් හින්දි ඉංග්‍රීසි කියලා ඔයා මෙතන ඉංග්‍රීසි වලින් තමයි ලියන්න තියෙන්නේ. ඉංග්‍රීසි වලින්. මේ ටික ඒ කියන්නේ මෙන්න මේ පස්වෙනි ප්‍රශ්නේ ඉඳලා 11 වෙනි ප්‍රශ්නේ වෙනකන් ඔයාට කැලීම අර අපි ගද්‍ය කොටස මතකද? පේශේවර කියලා පාඩමක් තිබුණා. ඊට පස්සේ තිබුණා හමාරා ඝර් කියලා. ඊට පස්සේ කන්‍යා කුමාරී, सफाई, हमारा देश, पर्यावरण, पत्र मित्र के नाम पर කියන එක, दिया किसने जलाया කියන එක, दूर संचार කියන එක. මෙන්න මේ පාඩම් 9ක් තියෙනවානේ. මේ පාඩම් 9න් තමයි මේ අහන්නේ. මේ පාඩම් 9ෙම තේරුම ලියන්න කියලා අර ප්‍රාන්තීය භාෂාවෙන් ලිඛී කියලා තියෙනව නේද? ඒ කොටසෙන් තමයි මේ අරගෙන දිනවන්න අනාජ් කියන එක නම් ආවේ කොහමද? මේක නම් ඔයාලට මෙහෙම ලියන්න පුළුවන්. ඉංග්‍රීසි මෙහෙම ලියන්නේ green. හරිද? නයා කිව්වොත් එහෙම new. මකාන් කිව්වොත් එහෙම building. සුවිධා කිව්වොත් එහෙම facility. මෙතන facilities කියලා ලියන්න බෑ. ඇයි මෙතන සුවිධා කියලා තියෙන්නේ ඒක වචන සිංගියුලර් ෆෝම් එක. එහෙනම් මෙයා ලියන්න තෝනේ සිංගියුලර් ෆෝම් එකේ. ප්ලූරල් ෆෝම් එකෙන් ලියන්න යන්න එපා. සුවිධා නම් සුවිධා. ප්ලූරල් ෆෝම් එකෙන් එනවා නම් මෙහෙම තියෙන්න ඕනි. සුවිධා ඊන් කියලා තියෙන්න ඕනි. ඊන් චන්ද්‍ර බින්දුවකුත් එනවා. සුවිධා ඊන් කියලා තමයි එන්න ඕනි. එහෙම නැත්නම් සුවිධා කියලා තිබුණොත් ෆැසිලිටි කියලා විතරයි ඔයාලා ලියන්නේ. මේකෙන් බලන්න තීන් කා ඔයාලා දන්නවා කියලා ඔක්කොම ලියන්න යන්න එපා. දන්නවා කියලා ඔක්කොම ලියන්න යන්න එපා. 8ක් දීලා තියෙන්නේ 3යි ලියන්න තියෙන්නේ. ලේසි නේද? ඊසිම මේ ලෝකේ තියෙන ඊසිම එක්සෑම් එක වෙන්න තියෙ මේක. 6 වෙනි එක තියෙනවා කින්හි तीन के विलोम शब्द लिखिए. तीन තුනක විතරයි ලියන්න තියෙන්නේ. ඒත් ඔයාට 8ක් දීලා තියෙනවා. මේ ගාව් කියනකොට උත්තරේ මොකක්ද? දේනා, නයා, ऊपर, सूर्योदय, सबेरे, विदेश, इधर. ඔන්න දැන් ගාව කියනකොට මෙතන දාන්න පුළුවන් ෂෙහෙර්. ෂෙහෙර් කියලා ලියනකොටත් මේ බලන්න දිගටම ඉර ගහන්න
මෙතනින් තමයි ඊට ගහකට යන්නේ ෂහිර. හිතන්නකො මෙතන මෙහෙම එකක් තියෙනවා. දේනා කිව්වොත් නම් මොනවද වෙන්නේ? ලීනා. එතන ඉදර් කියලා ඉදර් කියන එකට සමාන වචනයක් දන්නවා කෙනෙක් යහා කියන එක. ඒතර මෙතන ඔයා වහා කියලා කියන්න බෑ. ඇයි මේකටම අදාළ එකක් තියෙන ඉදර් කියන වගේම වෙනකොට වහා කියලා කියන්නේ නෑ. මොනවද? උදර් තමයි හරි වචනේ වෙන්නේ. ඉර ගහනකොට දැන් මෙන්න මේ උයන්න මෙතනින් වෙන් වෙන්න ඕනේ. මේ දයන්න ලියද්දී අපි මෙතන අයින් කරන්නේ අපි ලිව්වේ. ඒ විදිහට තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයා මේක මෙතනත් වැරදෙන්න පුළුවන්. ඒකින්ද පරිස්සමෙන් ලියන්න. සබේරේ කියනකොට කෙනෙක් අහන්න පුළුවන් මේක මේ ශාම් කියලා ලියන්න බැයිද කියලා. සබේරේ කියලා කියන්නේ in the morning වගේ. මෙතන ලියන්න වෙන්නේ ශාම් කෝ කියන එකම තමයි. ශාම් කෝ කියලාත් ඇඩ් වෙන්න ඕනේ. ඔන්න මම මෙතනින් ශාම් කියනකොට මෙතනින් තමයි ඊට පටන් ගත්තේ. සූර්යෝදය කියන සූර්යාස්ත. මේකෙත් දැන් සමහර කට්ටියට පුරුද්ද විදිහට සූර්යා ත කියලා ලියනකොට මහ ප්‍රාණතයන ලියන්න බෑ. එහෙමනොත් වැරදි. හරි වචනේ මොකද්ද? හරි වචනේ සූර්යාස්ත මෙන්න මේ විදිහට තියෙනවා. ඒත් එක්කම මෙන්න මේ අකුර වචන ලියද්දි බලන්න යා මේක මෙහෙමනේ තිබුණේ. ස්ත දැන් මේක මෙහෙම වෙන්න බෑ. මෙහෙම වෙලා තියෙන්න බෑ. එතකොට මොකද්ද එකක් වගේ? සූය ස්ති වගේ තියෙන්නේ. හරිද? අල් රයන්න නම් මේ මෙච්චරයි තියෙන්නේ. මෙහාට එනකන් නැමිලා නැහැ. හරිද? මේ වගේ චුටි දේවල් ගැන අවධානය දාගන්න, අවධානය තියාගන්න ඕනේ. මෙහෙම ලියන්න බෑ සූර්යාස්ත උඩින් දානවා කියලා. ओके. ඊට පස්සේ सातवां प्रश्न देखिए. किन्हीं 4 वाक्यों को सही या गलत लिखिए. किन्हीं 4. ඔන්න මෙතනක් තියෙන 4යි ලියන්න තියෙන්නේ. උත්තරේ ලියන්න තියෙන්නේ මේ වචනේ එහෙම නැත්නම් මේ වචනේ. වෙන මුකුත් ලියන්න නැහැ. සහි නැත්නම් ගලත්. මේ වචන දෙකෙන් එකක් විතරයි. මේ වගේ මුකුත් ලියන්න යන්න එපා. මේවා අපිට නෙවෙයි තියෙන්නේ. ඔයාට නෙවෙයි තියෙන්නේ. ओके. पहला प्रश्न मकान बनाने वाले को जुलाहा कहते हैं. जुलाहा කියලා කියන්නේ කාටද? සන්නාලිය. ඇඳුම් වියන කෙනා. එහෙනම් ගෙවල් හදන කෙනාට සන්නාලිය කියලාද කතා කරන්නේ? නෑනේ. එහෙනම් මේකට උත්තරේ මොකද්ද වෙන්නේ? ගලත් කියන වචනේ. ගලත්. ඒ කියන්නේ උත්තරේ වැරදි. लोहार लोहे के सामान बनाते हैं. අදහස මොකද්ද? ලෝහාර කියලා කියන්නේ කම්හල් කරුවා ලෝහ වලින් යකඩ වලින් බඩු හදනවා කියලා දාලා තියෙනවා. හරිද වැරදිද? සහි කියලා ලියන්නේ කොහොමද? මේ හී सही මේ පැත්තෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. सही हरी. महेश का दोस्त अशोक है. මේ වාක්‍ය කොහෙද තිබුණේ? මේ මොන පාඩමේද තිබුණේ? हमारा घर කියන එකේ තිබුණා නේද? ඕකේ. හොයලා ඔයාගාව දැන් උත්තර ටිකක් තියෙනවා, ප්‍රශ්න ටිකක් තියෙනවා. මම හොඳටම දන්නවා. ඕකේ. ලියන්න තියෙන 4ක්නේ. 4යි ලියන්න ඕනේ. 8ම ලියන්න යන්න එපා. 5යි තියෙන්නේ. 5ම ලියන්න යන්න එපා. 4ක් ඕකේ. ඊට පස්සේ දෙනවා 8वां प्रश्न. किन्हीं 4 के कोष्टक से सही शब्द चुनकर खाली जगह भरिए. කිව්ව දේ තේරුණාද? 4 किन्हीं 4 के 4ක් තමයි ගන්න කියලා කියන්නේ. कोष्टक से කියලා කියනකොට වරහන් ඇතුලින් सही शब्द. දැන් सही කියන එකේ තේරුම දන්නවා නිවැරදි කියන එක. වචනේ චුන්කර් චුන්නා කියලා කියන්නේ තෝරලා කියන එක. චුන්නා කර ඇඩ් කරු ගමන් තෝරලා. खाली जगह भरिए. එතන තියෙන මොකද්ද? විධාන විධික්‍රියාවක් නේ. आप भरिए. හිස්තන පුරවන්න. शुद्ध शरीर में මොකද්ද? අශුද්ධ මන් रहता है. ඒ කියන්නේ පිරිසිදු ශරීරයක අපිරිසිදු හිතක් තියනවාද? එහෙමත් නැත්නම් පිරිසිදු ශරීරයක शुद्ध මන් रहता है. පිරිසිදු සිතක් තියනවාද? මේක උත්තරේ හරිනම් හරි ඒක තමයි ලියන්න ඕනේ කොහොමද? शुद्ध. ओके. ඔය විදිහට තියෙන්න ඕනේ. මේ තාලුජ ශාන ලියනකොට මෙහෙම ලියන්න යන්න එපා. හරිද? ඔක රා අකුරනේ මේ තියෙන්නේ රා කියලා නෙලියලා තියෙන්නේ.
ඔයා ෂ ලියනවා නම් මෙහෙම තියෙන්න ඕනි. ගැටේකුත් සහිත ෂ. ඕකේ. ඊට පස්සේ තියෙනවා ಭಾರತ್ දේශ හේ. ಭಾರತ್ පවිත්‍ර කියන්නේ පිවිතුරු. නයා කියලා කියන්නේ අලුත්. ಭಾರತ್ අලුත් රටක්ද ಭಾರತ್ පවිත්‍ර රටක්ද? පවිත්‍රනේ හරි වචනේ පවිත්‍ර. පවිත්‍ර ඕන බලන්න දැන් පවිත්‍ර කියලා මම ලිව්වා. ත්‍ර ලියනකොට මෙහෙම තියෙන්න ඕනි. ත්‍ර. හරිද? ත්‍ර ලියනකොට අපි මෙහෙම ලියුවොත් එහෙම මේක මොකද්ද? න්න කියලා තියෙන්නේ. ත්‍ර තියෙනකොට මේ විදිහට තියෙන මෙහෙම ගැට එන්නේ නැහැ. බෝලයක් අරන් ලියන්නේ නැහැ. ඕකේ. ಭಾರತ್ සන් කියලා කියන්නේ ක්‍රිස්තු වර්ෂ කියන අදහස තමයි. මේ දෙකින් කවද්ද නිදහසනේ? දැන් ගොඩක් කට්ටිය දන්නවා මේක කියන්නනේ. 1947 කියලා කොහොමද කියන්නේ? 1900. 19 කියන්නේ 19ට, සව් කියලා කියන්නේ 100ට, 44 කියනවා 47. හරිද? ලංකාවට එක අවුරුද්දක් කලින්, ඒ කියන්නේ මාස කිහිපයකට කලින් තමයි इंडिया निदास लबाने. निरोग रहेंगे तो सभी प्रकार की कर सकते हैं, उन्नति कर सकते हैं, अवनति कर सकते हैं. उन्नति කියලා කියන්නේ දියුණුව ප්‍රගතිය, අවනති කියලා කියන්නේ පිරිහීම නැත්නම් බාධාව පල්ලෙහාට වැටෙනවා කියන එක. එහෙමනම් මේකේ හරි උත්තරේ වෙන්නේ මොකද්ද? මෙන්න මේක උන්නති කියන එක. එහෙනම් මේක ලියන්න ඕනි. මේකේ ප්‍රශ්න කීයද තියෙන්නේ? 4යි. හරියට මතක තියාගන්න, රවුන්ඩ් කරගන්න. රවුන්ඩ් නෙවෙයි, හරියට මතක තියාගන්න. ओके. ඊට පස්සේ එනවා 9 වෙනි ප්‍රශ්නේ. 4 වාක්‍යෝं को जोड़िए. මෙතනත් 5ක් දීලා 4යි තියෙන්නේ. 4යි වාට ලියන්න තියෙන්නේ. මොනවද කරන්න තියෙන්නේ මෙතන? යා එකතු කරන්න කියලා තමයි තියෙන්නේ. යා කරන්න නෙමෙයි එකතු කරන්න. යා කරන්නත් පුළුවන්. හැබැයි මෙතන ඉස්තනක් දීලා තියෙන හින්දා ලියන්න තියෙනවා අප. කොහමද? हमें अपने घर की सफाई पर. අදහස මොකද්ද? අපිට තමන්ගේ ගෙදර පිරිසුදුකම. උත්තරේ මේ පැත්තේ තියෙනවා. මේ 4න් 5න් එකක්. කොහොමද තියෙන්නේ? හිමාලය පහඩේ. හිමාලය කන්දක් කියන එකද හරියන්නේ? कूड़े दान में जमा करना चाहिए කියන ඩස්බින් එකටම එකතු කරන්න ඕනේ කියන එකද හරියන්නේ? ध्यान देना चाहिए කියන එක අවධානය දෙන්න ඕනේ කියන එකද කියන්නේ? නැත්නම් අඩු කරන්න ඕනේ කියන එකද කියන්නේ? प्रजातांत्रिक देश है කියන එක නැත්නම් प्रजातंत्र डेमोक्रेटिक රටක් කියන එකද? හරි උත්තරේ මොකද්ද වෙන්නේ? මේක නේද? हमें अपने घर की सफाई पर ध्यान देना चाहिए. මේ මුළු වාක්‍යයම මෙතන ලියන්න ඕනේ. අපි මෙතනින් විතර පටන් ගන්න වෙනවනේ දිග වාක්‍යයක් නිසා. हमें ඔන්න මම මෙතන ඉඩ නැති හින්දා මේ විදිහට ලිව්වා. නමුත් ඔයාගේ පේපර් එක දිගට ඉඩ තියෙනවා නම් ඔයාලට දිගට ඒ විදිහට ලියන්න පුළුවන්. ඉඩ නැති හින්දා මම මේ විදිහට ලිව්වා. එහෙම ඇඩ්ජස්ට් කරගන්න වෙනවා. හොඳද? මේකේ උත්තරේ මේ තියෙන උත්තරේ මේකට උත්තරේ මේ පේලිය ලියලා හරියන්නේ නැහැ. ඔයා ඒක බැලන්ස් කරලා ලියා ගන්න. ඕකේ. उत्तर में කියන එක ඔන්න උතුරෙන් මොනවද තියෙන්නේ? හරිනම් උත්තරේ වෙන්න ඕනේ මේක. हमारा देश මොකද්ද? प्रजातंत्र देशे. कचरे को කියන කුණු කියන එක කොහටද දාන්න ඕනේ? කුණු කූඩේටමයි. पानी का उपयोग कम करना चाहिए. पानी අපි යූස් කරන එක අඩු කරන්න ඕනේ කියලායි දාලා තියෙන්නේ. කචරා. ඔන්න කචරා කියන එකේ තේරුම තමයි කුණු කියන එක. කැලි කසල. කචරා වචනේ මොකද්ද? කචරා. මෙතෙන්ද කෝ ආව නිසා කචරේ කියලා හැදලා තියෙනවා. කචරා කියන්නේ කැලි කසල කියන එක. ඒ කියන්නේ මේ වචනේ මැස්කියුලින් කියලා තේරෙනව නේද? වෙනස් වුනේ ඒක නිසානේ. ඔකේ ඉන්න ඔන්න මම ඒකේ උත්තර ටික නම් කිව්වා. මතක තියාගන්න 4යි ලියන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා අගලා ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්න 10 වෙනි එක තියෙනවා කිනී චාර් කී ખાલી ජගහ 4යි ලියන්න තියෙන්නේ. මේකට උත්තරේ අපි 10 වෙනි ප්‍රශ්නෙට උත්තරේ ගන්න පුළුවන් 7 8 9. මෙන්න මේ පාඩම් තුනෙන් අලල තමයි මේ ප්‍රශ්න ටික හදන්නේ. 10 වෙනි ප්‍රශ්නේ හදන්නේ ඒවා. 7 8 9 පාඩම් ටිකෙන්. ඒ වගේම මේ 9 වෙනි ප්‍රශ්නේ හදන්නේ කොහොමද? 6 5 4. මේ පාඩම් තුනෙන් අලලා තමයි මේ ප්‍රශ්නේ හදලා තියෙන්නේ. 8 වෙනි ප්‍රශ්නේ හදන්නේ කොහොමද? එහෙනම් 1 2 3
1 2 3 පාඩම් ටික අල්ලලා. ඒ කියන්නේ මතකද අපි ගද්‍ය කොටසේ කරා පේශේවර කියලා පටන් ගන්නනේ. පේශේවර කියලා පටන් ගන්න පළවෙනි වීඩියෝ එක අන්තිම වීඩියෝ එක මොකක්ද උනේ? දූර සංචාර කියන එක නේද? ඔන්න එහෙම තමයි මේ පාඩම් ටිකේ හදලා තියෙන්නේ. මොනවාද? ප්‍රශ්න ටික අරගෙන තියෙන්නේ. එhmenan ඔයාලට 7 8 9 පාඩම් ටික හරියට බැලුවොත් ඒකේ තියෙනවා මෙහෙම උත්තර ප්‍රශ්න තියෙනවා. ඒ පාඩම් බැලුවොත් ඔයාලට පුළුවන් මේක උත්තර ටික හදාගන්න. 5ක් තියෙන එකෙත් ඊට පස්සේ තමයි කින්හි चार शब्दों का प्रयोग वाक्य में कीजिए. ඔන්න මෙතන තියෙනවා ඔයාලට පුළුවන් නේද? 4ක විතරයි වචන කීපයක් දීලා තියෙනවා. අපි කතා කරන්නේ තමයි මේ ගැන. මේකත් එන්නේ 7 8 9 කියන පාඩම් වලින් තමයි අහන්නේ. මේ පාඩම් වල අපිට මේ වගේ වචන කීපයක් දීලා තිබුණා. මේ වචන අරගෙන වාක්‍යයක් හදන්නයි තියෙන්නේ. හරිද? එතකොට ඔයාට පුළුවන් දැන් මේ වෙනකොට ඔයා තනියම වාක්‍යයක් හදාගන්න පුළුවන්. හරිද? ඔන්න මම ලිව්වොත් එහෙම මට ඔයාව විශ්වාසයි කියලා කොහමද මම කියන්නේ? मुझे आप කියලා කියන ඔයාව නෙවෙයි ඔබව කියන එක. मुझे आप पर विश्वास है. ඔන්න මම එක වාක්‍යයක් ලියුවා. දැන් මේ විශ්වාස කියලා එක ලියන්නේ මේ ටයිප් කරනකොට මෙහෙම තමයි විශ්වාස කියලා හැදෙන්නේ. නමුත් ලියනකොට ඔයා මේ විදියට ලියන්න. විශ්වාස. අදහස් මොකද්ද? මට ඔයා කෙරෙහි මට ඔයා ගැන විශ්වාසයි කියන එකයි මේ දීලා තියෙන්නේ. ඒ විදියට ප්‍රසිද්ධ කියලා කියනකොට මොකද්ද ප්‍රසිද්ධ? තාජ් මහල් ප්‍රසිද්ධයි. එහෙම නැත්නම් මොකද්ද? ඔයාලට ලියන්න පුළුවන්. ඔන්න මම එකක් ලියන්නම්. තාජ් මහල් बहुत प्रसिद्ध है. ओके. මේ විදිහට ඔයා 7 8 9 පාඩමේ වචන කීපයක් තියෙනවා. ඒ කීපයට අනුව වාක්‍ය හදන හැටි අපි කතා කරලා තියෙනවා. මේ විදිහේ ඔයා නම් ඇත්තටම රෙඩි ඇති කියලා මම විශ්වාස කරන නිසා මම මේකට උත්තර සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ओके. ඊට පස්සේ යනවා 12 වෙනි प्रश्नය. किन्हीं 4 प्रश्नों के उत्तर एक एक वाक्य में लिखिए. 4 හතරක් විතරයි ඒත් ලියන්න තියෙන්නේ. ඔන්න උත්තරේ එයානම් एक एक वाक्य में කියලා ගොඩාක් ලොකු ස්පේස් එකක් දීලා තියෙනවා. මේක අපිට ෆිල් කරන්න. ඒ කියනවාට එක වාක්‍යයක් ලියන්න තියෙන්නේ. මේ ප්‍රශ්න ටික අහන්නේ 1 2 3 4 5 6 කියන පාඩම් 6න්ම අල්ලලා තමයි මේ පාඩම් ප්‍රශ්න ටික අහන්නේ. බඩේ हमारे लिए क्या बनाते මතකද? බඩේ කියන එක කාපෙන්ටර් කියන වචනේ. එයා හිටියේ මොන පාඩමේද? පේශේවර කියන පාඩමේ. එහෙනම් පේශේවර පාඩමේ ඉඳලා මේ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. බඩේ हमारे लिए क्या बनाते हैं කියලා අහලා තියෙන්නේ. කාපෙන්ටර්ස්ලා මොනවද අපි වෙනින් හදන්නේ? උත්තරේ එක වාක්‍යයෙන් ලියන්න තියෙන්නේ. ओके. महेश के घर में कौन कौन है කියද්දි මහේෂ්ගේ ගෙදර කවුරු කවුරුද හිටියේ? ඔයාලට ලියන්න පුළුවන් මේ ප්‍රශ්නෙන්න මොන පාඩමේද? දෙවනි පාඩමේනේ. දෙවනි පාඩමේනේ. මේකෙන්නේ තුන්වෙනි පාඩමේද? මේකෙන්නේ දෙවනි පාඩමේ. මේකෙන්නේ නම් තුන්වෙනි පාඩමේ. කන්‍යාකුමාරී තුන්වෙනි පාඩමනේ අපි. එහෙමනම් ඔයාට ලියන්න තියෙන්නේ කොහමද? 4යි ලියන්න තියෙන්නේ. 1 2 3 4 පාඩම් ටික සප්ලයි කරගත්තත් හරි නේද? මේක නම් 5 වෙනි පාඩම සපයි කියන පාඩමේ අහලා තියෙන ප්‍රශ්නයක්. ඒ විදිහට ප්‍රශ්න 8ක් දීලා තියෙනවා. 8න් 4යි ලියන්න තියෙන්නේ. ओके. 13वां प्रश्न देखिए. किन्हीं 2 प्रश्नों के उत्तर 3 वाक्य में लिखिए. वाक्यों में लिखिए. වාක්‍ය 3 බැගින් තමයි ලියන්න තියෙන්නේ. කොහමද? අපි මේ ගැන හොඳට සාකච්ඡා කරා. 7 8 9 මේ පාඩම් වලින් තමයි අහලා තියෙන්නේ. मदुरई के बारे में 3 वाक्य लिखिए. මතකද?
मदुरई के बारे में 3 वाक्य. මේ කියන්නේ අපේ 7 වෙනි පාඩමේ मदुरई. मोहन कहाँ रहता है वो कुमार को कहाँ कहाँ ले जाएगा. මේකත් එන්නේ 7 වෙනි පාඩමේම තමයි අරගෙන තියෙන්නේ. वाक्य 3කින් ලියන්න තියෙන්නේ. सेवाग्राम में गांधी का जन्म दिवस कैसे मनाया. මේක අහලා තියෙන්නේ 8 වෙනි පාඩමේ दिया किसने जलाया කියන එකේ. दूर संचार किसे कहते हैं 9 වෙනි පාඩම. එහෙනම් ඔයාලට තේරෙනවා ප්‍රශ්න කීයක් තියෙනවද? 4ක් තියෙනවා. ලියන්න තියෙන්නේ කීයද? 2යි. එහෙමනම් පාඩම් අඩුම ගානේ 2ක් සප්ලයි කරගත්තා නම් 3න් 2ක් හරියට බලාගත්තා නම් ඒත් ඇති. 14वां प्रश्न देखिए. किन्हीं 5 वाक्यों का अनुवाद प्रांतीय भाषा में लिखिए. ඔන්න මෙතන ප්‍රාන්තීය භාෂා කියලා තියෙන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි එහෙම නැත්නම් තමිල්. මේ දෙකකින් එකක් තමයි ලියන්න. දෙකෙන්ම ලියන්න බෑ. එකයි ලියන්නේ. එක ලැන්ග්වේජ් එකකින් තමයි ලියන්නේ. ओके. गोपाल इधर आओ. මතකද අපි ට්‍රාන්ස්ලේෂන් පාර්ට් 1 කියලා එකක් කරා. මේ පාර්ට් 1 එකේ මේ අදාළ සියලුම දේවල් ටික පාර්ට් 1 එකේ තියෙනවා. පාර්ට් 2 එක ළඟදිම දානවා. පාර්ට් 1 එකේ ඔයාලට පුළුවන් මේ ලකුණු 5 සප්ලයි කරගන්න. 5 वाक्यों का अनुवाद ट्रांसलेशन फॉर्म එක ලියන්න තියෙන්නේ. गोपाल इधर आओ. මොකද්ද උත්තරේ උනේ? මොකද්ද? गोपाल come here කියන එක නේද? come here. මේ විදිහට එකක් තියෙනවා හින්දි to ඉංග්‍රීසි නැත්නම් හින්දි to ප්‍රාන්තීය භාෂාව. තව ප්‍රශ්නයක් තියෙනවා ඒකේ අනිත් පැත්තනේ. සීතා ගානා ගාති හේ කියලා කියනකොට කොහොමද කියන්නේ? සීතා මොකද්ද? sings. මෙයා ඒක වචන නිසා මෙතෙන් s එකක් ඇඩ් වෙනවනේ. the song. हरिद सिंह द सॉन्ग. මේ විදියට राम पढ़ रहा है කියනකොට නම් ing ෆෝම් එකනේ. राम is reading. එහෙම නැත්නම් studying කියලා දාන්නත් පුළුවන්. studying. reading වඩාත් නිවැරදි. ललिता आज यहाँ आएगी. यहाँ आएगी. ललिता आज කොහොමද කිව්වේ? today. Lalita will come here today. මේ විදිහට ගෝපාල් ආයා කියලා කිව්වොත් එහෙම ගෝපාල් came. सीता ने 4 आम खरीदे. सीता bought 4 mangoes. ඊට පස්සේ නා मैं एक कलम चाहता हूँ. කොහමද? I want a pen. तुम अब जा सकते हो. You can go now. You can go now. දැන් වාට යන්න පුළුවන්. ओके. ඒ විදිහටම 15वां प्रश्न. किन्हीं 5 वाक्यों का अनुवाद हिंदी में लिखिए. ඕන දැන් ඔයාලට දීලා තියෙනවා තමිල් වලින් දීලා තියෙනවා මේ ප්‍රාන්තීය ඉන්දියාවේ තියෙන තවත් භාෂා 3ක් ඉංග්‍රීසි වලින්ම දීලා තියෙනවා. ඕන දැන් ඔයා don't go there කියලා කියනකොට කොහොමද කියන්නේ මේක? අපිට ලියන්න පුළුවන්. බලන්නකෝ මම 3ක් ලියලා තියෙනවා. වහා මත් ජාओ. ජාओ කියනකොට මේ බලන්න අයන්න මැදින් මෙතන ඉර දිගටම ගහලා නැහැ. ඉර දිගටම ගහන්න බෑ ඔයාට. අයන්න මැදින් දිගට ඉර ආවේ නැහනේ. වහාමත් ජාවෝ කියලා ෆුල් ස්ටොප් එක තියන්න පුළුවන්. නැත්නම් වහාමත් ජායියේ. හරිද? ඒක අර මෙතනින් ෆුල් ස්ටොප් එක තියන්න පුළුවන්. එහෙමත් නැත්නම් වහාමත් ජා. මේ තුනෙන් ඕනම එකක් ලියන්න පුළුවන්. හරිද? don't go there කියනකොට මේක you කියන අදහසින් තියෙන, ඔයා කියන අදහසින් මෙතනින් आप කියන අදහසින් තියෙන, මෙතන तू කියන අදහසින් තියෙන. तुम आप तू කියන අදහසින් ගන්න පුළුවන්. ඒ විදිහට තියෙනවා where do you work. මේකත් අපිට ලියන්න පුළුවන් आप कहाँ काम करते हैं කියලා ලියන්න පුළුවන්.
නැත්නම් 2 එකෙන් ලියන්නත් පුළුවන් 3 එකෙන් ලියන්නත් පුළුවන්. ඔන්න මම ලියලා තිනා ආප් කහාं කාම් කරते हैं කියලා මෙතන ඩොට් එකකුත් ඇවිල්ලා තේ වෙලා තියෙනවා මෙතන. තුම් කියලා ආවොත් තේ එනවා තමයි. හැබැයි අවසන් වෙන්නේ හෙල්පින් verb එක හෝ. තු ආවොත් එහෙම මේක තා වෙනවා මේක හේ වෙනවා. ඩොට් එකක් එහෙම ඇඩ් වෙලා නැහැ. මේක මම මේ පැහැදිලි කරන්න ඕන ඉඳලා ලිව්ව නිසා එහෙමත් නැත්නම් ඔයා ලියනකොට මේ ඩොට් එකට මේ ඉදි පේලියට ඒ කියන්නේ මේ ලයින් එකට අර චිරෝ රේඛාව වෙන විදියට ලියන්න ඕනි. හරිද? දැන් මම මේ වාක්‍ය න වැරදි ලියලා තියෙනවා. මේ වාක්‍යයත් වැරදි. වැරදි කියලා කියන්නේ මේ රූලට කරලා ලියලා නැහැ. මේ තුنين ඕනම එකක් ලියන්න පුළුවන් ඔයාට. They are talking. උත්තර පිටු එහා පැත්තේ තමයි අවිල්ලා තියෙන්නේ. They are talking. ඔයා උත්තරේ ලියන්න ඕනේ answer කියලා දීලා තියෙන තැනම තමයි. they are talking කියනකොට අපිට ලියන්න පුළුවන් ආ කියලා තියෙන ing form එකෙන් තියෙන. එතකොට वे बोल रहे हैं කියලා ලියන්න පුළුවන්. वे මේ බලන්න masculine form එකෙන් ඒ විදිහට ලියන්නත් පුළුවන් නැත්නම් feminine form එකෙන් ලියන්නත් පුළුවන්. බලන්න රහි කියනකොට රහේ කියනකොට ඒත් එක මේ බෝල් කියන වචනෙට ඕන නම් වඩ දාන්න පුළුවන් बात कर කියන එක. बात कर रहे हैं කියලා කියන්න පුළුවන්. बात कर रही है කියලා ලියන්න පුළුවන් නේ. ඒ විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා this cat will drink milk. කොහොමද කියන්නේ? this cat will drink milk. this cat කියනකොට ये बिल्ली මොනවද කරන්නේ? दूध මොන ඉර ගහද්දි මෙච්චරයි दूध පියේගි නේද? පියේගි නේද? they came yesterday. वे कल आए. ඕන්න මෙතනින් आई කියලා දා ගන්නත් පුළුවන්. आई කියලා මෙතනින් ඩොට් එකකුත් දෙන්න ඕනේ. वे कल आई එන feminine. वे ate 4 fruits. वे වීනේ තියෙන්නේ එතකොට हम හොඳද? මොනවද කරලා තියෙන්නේ? 4ක් නේ එතන 4 පළතුරු වලට කියන මොකද්ද? ඵල්. දැන් අතීත කාලේ නම් කානා කියන එකේ ෆෝම් 4ක් තියෙනවා. කායා මේක මේ අපි කරලා තියෙන්නේ. නමුත් මම කියලා දෙන්න හිතුවා කායේ කායි කායින් කියලා 4ක් එනවා. හරිද? දැන් පල් කියලා කියන්නේ මැස්කියුලින්. 4ක් ආව නිසා මෙතෙන්ට ප්ලූරල් වෙලා තියෙනවා. මෙතන 4ක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මේක ප්ලූරල් ෆෝම් එකෙන් තියෙන්නේ. ප්ලූරල් ෆෝම් එකෙන් කානා කියන එකේ 4ක් තියෙනවනේ අතීත කාල ෆෝම් 4. එතකොට මේක ඒක වචනයක් සඳහා, මේක බහුවචනයක් සඳහා, මේක ස්ත්‍රීලිංග ඒක වචනයක්, මේක ස්ත්‍රීලිංග බහුවචනයක් සඳහා ගන්න. මෙතන ඩොට් එකකුත් තියෙනවා. හරිද? මේක ගන්න කොහොමද? බහුවචනෙන් තියෙන මැස්කියුලින් බහුවචන. එතකොට දැන් මේක මැස්කියුලින් නම් බහුවචන නම් එන්නේ මොකද්ද? කායේ කියන එක. ඔන්න මම ඒක ලිව්වා. දැන් සම්පූර්ණ වාක්‍ය නැහැ. खाना කියලා කියන්නේ මොකද්ද? क्या खाया කියලා ගමන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම क्या මේ මෙන්න මෙයාගෙන් තමයි ප්‍රශ්නේ අහන්නේ. ක්‍රියාපදයෙන් තමයි ප්‍රශ්නේ අහන්නේ. क्या खाया කියලා ඇහුව ගමන් උත්තරයක් තියෙනවද? ඔව්නේ. තියෙනව නේද? පල් කියලා තියෙනනේ. පළතුරක් කියලා තියෙනනේ. එහෙනම් මෙයා එහෙනම් සකර්මක එක්කෙනෙක්. කියන්නේ කර්මයක් සහිත වාක්‍යයක් තමයි මේ තියෙන්නේ. क्या खाए. එතකොට ප්‍රශ්නයක් උත්තරයක් තියෙනවා නම් නේ කියලා ඇඩ් වෙන්න ඕනේ නේද මෙතෙන්ද? ඕනනම් हमने 4 फल खाए. මේ වාක්‍ය මේ අතීත කාල සම්බන්ධ වාක්‍ය මේ වීඩියෝස් දෙකක් තියෙනවා. පළවෙනි වීඩියෝ සහ දෙවෙනි වීඩියෝ ඔයාලට පුළුවන් ගිහිල්ලා බලන්න. ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දෙන්නම්. Okay. The workman wants walk. The workman කොහොමද කියන්නේ අපි යාට මජ්දූර් කියලා අහලා තිනවද? මම මජ්දූර් ඊට තියෙන මජ්දූර්
කියලා කියන්නේ කම්කරුවා. එහෙම නැත්නම් වැඩ කරන එක්කෙනා. මොනවද කරන්නේ? The workman wants work කියලා කියන්නේ මේ වැඩකාරයාට වැඩ අවශ්‍යයි කියන එක. වැඩ ඕනි කියන එක. කොහොමද වැඩ ඕනි කියලා කියන්නේ? කාම් चाहता है කියලා තමයි ලියන්නේ. අර මතකද අපි चाहता කියලා පාඩමක් කරා. चाहता කියනකොට වෙන්නේ මොකද්ද? කැමති කියලා කියනවා. මේකත් ක්‍රියාපදයක්. चाहना කියලා කියන්නේ කැමති කියනවා. හරිද? ओके. चाहता है. He can do this work. वो කොහමද? මෙතන he කියනකොට she කියන අදහසින් ගන්න බෑ. वो काम कर सकता है. ओके. මේ විදිහට 8ක් තිබුණට ලියන්න තියෙන්නේ කීයද? 5යි. अंतिम प्रश्न आपे तीनवा किसी एक कहानी का सारांश लिखिए. මතකද බෝඩා ශිකාරී කුත්තා කියලා පාඩම. ඔන්න මේක ඔයා දැනට මේ පාඩම. ඒ කියන්නේ 4ක් දීලා ඔයාට එකක් ලියන්න තියෙනවා. ඒ කියන්නේ මේ බෝඩා ශිකාරී කුත්තා කියන එක ආවේ අපේ දෙවනි පාඩම නේද? දෙවනි පාඩම. ඒ කියන්නේ 1 2 3ක් අපි කරනවා පාඩම් ටික. නමුත් මේ 1 2 3 හරියට බලා ගන්න. ඔන්න එකක් ඔයාට ලියා ගන්න පුළුවන්. අමීරිකා දණ්ඩ අපි කරලා නැහැ. දැනට ඒකතා කා ඵල් කියලා කියන්නේ එකමුතු ක්‍රමයේ ප්‍රතිඵලය. मेहनत की कमाई කියලා කියන්නේ මහන්සියෙන් හම්බ කර උපයාගත්ත දේ කියන එක. ඒකේ मैं उम्मीद करती हूँ ඔයාට ප්‍රාථමික එක්සෑම් එකේ තියෙන මේ පේපර් එක ගැන මුච අවබෝධයක් ලැබුණා කියලා. තවත් අපි පේපර් ටිකක් කරමු. अपना ख्याल रखिए. साथ साथ इस परीक्षा की भी तैयारियां करते जाइए और मैं विश्वास करूंगी कि आप लोग 95 से ज़्यादा मार्क्स गणी केला 95 से ज़्यादा मार्क्स आप ले लेंगे. 95 से ऊपर आप अंक प्राप्त करेंगे, ऐसा मेरा विश्वास है. तो ठीक है, मिलते हैं अगले वीडियो से. नमस्ते.